ස්ක්‍රීන් එකත් ෂෙයා කරන්නම්. රයිට් එතකොට ඔයගලන්ගේ අච්චු පොත මම ගන්නම්. ඒක යන එක ලේසි. සාදි ඉවර වෙන්නේ වෙන්ද වෙලාවටම නේද? ඔව් පුතේ. වෙන්ද වෙලාවට කියන්නේ අපි වෙන්දට පටන් ගත්තේ 5 මාරනේ. 5 මාර පටන් අරන් අපි 7ට නේද ගියේ. අපි දැන් අද යන්නේ 5 ඉඳලා 6 මාර කියන ටයිම් එක. වෙන්දට 5 6 තමයි කරේ. රයිට් ඕකේ මට මතක රයිට් මං ගිය සතියේ විතරක් පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා නේද? රයිට් ඕකේ රයිට් ඕකේ. 6:30 වලටම තමයි ඉවර වෙන්නේ රයිට්. හරි අපි එතකොට 4 කියන ලූප් එක ගැන කතා කරා. iteration ගැන කතා බහ කරන්න අපි පටන් ගත්තා. right එතකොට iteration කියන එකේදී මුලින්ම කතා කරා 4 කියන loop එක. ඒතකොට මම කිව්වා මේ 4 කියන්නේ counting loop එකක්. නේද? count කරන්න පාවිච්චි කරන කෙනෙක් කියලා. right එතකොට counting loop එක අපි counting format එකක් තියෙනවා නම් තමයි අපි මේ 4 එක පාවිච්චි කරන්න යන්නේ. දැන් ඕනම iteration එකක් handle කරගන්න පුළුවන් කෙනෙක් තමයි අපි pseudo code ලියනකොට කතා කරේ while කියලා. ඒ වගේම කෙනෙක් Pascal ඇතුළෙත් ඉන්නවා while do කියලා. ඒතර අපි එයාවත් අද අපි කතා බහ කරගමු. එතකොට for loop එකේ විදිහ තමයි මේ for කියන loop එකට අපි for do loop එක කියලා කියනවා. ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අගය වැඩි වෙමින් පුනර්කරණය කරන ආකාරය. තව එක්කෙනෙක් ඉන්නවා අගය අඩු වෙමින් පුනර්කරණය කරන ආකාරය. එතකොට for do loop එක for do කියන එක්කෙනා අගය වැඩි කරන එක්කෙනා විදිහට අපි අරගන්නවා. for down to කියලා ඉන්න එක්කෙනා අගය අඩු කරන ආකාරය ගැන අපි කතා කරනවා. හරි. එතකොට මෙතනදී අපි කතා කරමු මතක් කරගමු for do එකේ කොහොමද for එකක් එක්ක handle වෙන්නේ කියන එක. එතකොට for කියන loop එකක් පුනර්කරන ක්‍රියාවලියක් අපි මේකට අරගන්නකොට අපිට අවශ්‍ය වෙනවා for කියන keyword එක ඊළඟට variable එකේ නම ඊළඟට variable එකට අපි අගයක් assign කරන්න ඕනේ. දැන් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ assignment operator එක. right colon එකයි සමාන ලකුණයි පාවිච්චි කරාම අගයක් ඒ variable එකට ලබා දීමක් assign කිරීමක් තමයි අපි කරන්නේ. ඊට පස්සේ to කියන keyword එක පාවිච්චි කරලා තියෙනවා. ඒ ලබා දීපු අගය කීවෙනි අගය දක්වා වැඩි වෙනවාද කියන එක තමයි value 2 එකෙන් අපි කියන්නේ. ඊට පස්සේ do කියන එකෙන් අපි කතා බහ කරනවා මොන විදිහටද මේ for loop එක arrange වෙන්න ඕනේ කියලා. දැන් ඒකේ උදාහරණ කීපයක් මෙතන දීලා තියෙනවා. for x කියන කෙනා for x එතකොට x තමයි for තමයි loop එකේ නම x තමයි අපි අරගන්න variable එකේ නම එයාට initialize කරන අගය excuse me එයාට assign කරන අගය මුලින්ම 1 සිට to 5 කියලා තියෙනවා. 1 ඉඳලා 5 දක්වා x ව වෙනස් කරන්න කියන එක තමයි ඔය for loop එකෙන් කියන්නේ. එතකොට සිද්ධ වෙන දේ තමයි පළවෙනි iteration එකේ පළවෙනි පුනර්කරණයේදී x1 කියලා ගන්නවා. ඊළඟ පුනර්කරණයේදී x2 බවට පත් වෙනවා. ඊළඟ පුනර්කරණයේදී x3 බවට පත් වෙනවා. ඔය විදිහට x5 වෙනකන් increase වෙනවා. වැඩි වෙනවා. right? එතකොට ආරම්භක අගය 1 අවසාන අගය ඒ කියන්නේ වැඩි වෙලා එකින් එක වැඩි වෙලාවම අවසාන අගය 5. අපි ඒක නිසා කියනවා පුනර්කරණය වන අරගන්න 5යි කියලා. දැන් ඔයගලන්ට මේ for එකක් දීලා පුනර්කරණය වෙන වාර ගණන් කරන්න කිව්වොත් ගොඩක් හොඳයි ඒක ඇඟිලි වලින් ගණන් කරනවා නම් හැබැයි ඇඟිලි වලින් ගණන් කරගන්න බැරි වෙන තත්ත්වෙ වෙන්නත් පුළුවන්. එතකොට ඕගලන්ට තියෙන්නේ ආරම්භක අගයයි අවසාන අගයයි අතර වෙනස බලලා ඒකට එකක් එකතු කරගන්න ඕනේ පුනර්කරණය වෙන වාර ගණන තීරණය කරගන්න. දැන් 1 5 කියලා ගත්තොත් 1යි 5යි අතර වෙනස 4යි 4ට එකක් එකතු කරාම තමයි 5 බිඳුවෙන් පටන් අරගෙන 4 දක්වා වැඩි කරනවා කිව්වොත් 0යි 4යි අතර වෙනස 4යි ඒකට එකක් එකතු කරාම තමයි 5 වෙන්නේ. මොකද අපි ඇඟිලි වලින් ගණන් කරොත් 0 1 2 3 4 කිව්වම ඇඟිලි 5ක් නැවෙනවා. ඒ කියන්නේ 5 වතාවක් මෙයා පුනර්කරණය වෙනවා කියන එක. හරි. ඊළඟට අපි කතා කරා down to
කියන එක්කෙනා මෙතන මේ 4 එකේ අපි උදාහරණයක් මැච් කරගන්න විදිය ගැන අපි කතා කරමු අද. එතකොට 4 එකේ අපි down to කියන කෙනා කතා බහ කරා. down to කියන කෙනා කරන්නේ 4 කියන keyword එක ඊළඟට variable එක තියෙනවා. අගයක් දෙනවා initially. ඒ අගය විශාලයි. ඒ අගය කුඩා අගයක් දක්වා අඩු කරගෙන යෑම. අපි කියනවා decrease කරනවා කියලා. එතකොට අඩු කරගෙන යෑම තමයි 4 down to කියන එකෙන් ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. right? එතකොට එතන සිද්ධ වෙන දේ තමයි දැන් මෙතන කියලා තියෙන්නේ 10 down to 5. එතකොට කලින් කියපු විදිහම තමයි. 10 කියන්නේ ආරම්භක අගය, 5 කියන්නේ අවසාන අගය. පුනර්කරන වාර ගන්න හොයා ගන්නවා නම් වෙනස බලලා එකක් එකතු කරන්න ඕනේ. right? එතකොට 10යි 5යි අතර වෙනස 5යි, 5ට එකක් එකතු කරාම වෙනස එකතු කරාම එන අගය 6යි. එහෙනම් 6 වතාවක් පුනර්කරණය වීමේ හැකියාව තියෙනවා. right? හරි. එතකොට ඔය තමයි for do ආකාරයේ විදිහ. right? හරි. මම මේ උදාහරණයට එන්න කලින් මම චුට්ටක් යනවා අපි ඇඳපු flow chart set එක තියෙන තැනට. මට චුට්ටක් confirm කරන්න අපි 4 එක පාවිච්චි කරලා උදාහරණයක් කතා කරාද කියන එක. හරි මම ඔයගලගේ white board එක ගන්නවා මේ තෝකින්. හරි අපි if conditions ගැන කතා කරා. මේ පාර වාර විභාග පේපරේ සාකච්ඡා කරනවද? වාර විභාග පේපර් එක පුතේ අපි බලමු. මේ ටික ඉවර කරගන්න එක අපිට වැදගත් වෙයි. අපි වාර විභාග පේපර් එක සාකච්ඡා කරමු. මේ දේවල් ටික ගැන චුට්ටක් කතා බහක් කරගෙන. right? මේ පාඩමට පස්සේ ඔව්. හරි සර්. right. අපි එතකොට if එක සම්බන්ධයෙන් තියෙන දේවල් ටිකට අපි කතා බහ කරා. right. හරි. එතකොට මෙතන අපි while එකේදී අරගෙන තියෙන පළවෙනි උදාහරණය තමයි පරිශීලකගෙන් වරකට එක බැගි නගයන් ලබාගෙන ය දෙකින් ගුණ කර පිළිතුර ප්‍රතිදානය කරන ආකාරයේ ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. එතකොට දැන් මේ කියන ගැලීම් සටහන අපිට 4 එකෙන් කරන්න බෑ. ඇයි කරන්න බැරි? අපි කතා වුණා 4 එක කියලා කියන්නේ counting loop එකක්. දැන් මේ flow chart එකට අදාළව count වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේකේ කියලා තියෙන්නේ බිඳුව හෝ ඍණාගයක් දුන්නම නතර කරන්න කියලා.
ඒතර එහෙම කෙනෙක් අපිට 4 එකකින් හැන්ඩල් කරගන්න බෑ. ඒක නිසා අපි 4 එකකට ගැලපෙන උදාහරණයක් ගමු. right මෙන්න මේක. right මේ උදාහරණය මම ඔයගලන්ට එක්ක කතා කරපු දෙවෙනි උදාහරණය. බිංදුවේ සිට 10 දක්වා වන අංක පිළිවෙලින් පෙන්වන්න වරකට එක බැගින් ප්‍රතිදානය කරන්න ෆ්ලෝ chart එකක් අඳින්න කියලා තිබුණා. ඒකේ iteration එකක් පාවිච්චි කරලා තමයි මේ කේන්ද්‍ර 10ට පෙන්වන්න කියලා තියෙන්නේ. දැන් මේකේ අපි සූඩෝ කෝඩ් එක ලියලා තියෙනවා පේනවද? ආරම්භයේ x සමානයි බිංදුවයි x යගේ පෙන්වන්න. while x කියන කෙනා 10ට අඩු නම් x ට එකක් එකතු කරන්න x යගේ පෙන්වන්න. right හරි. දැන් අපිට පුළුවන් නම් මෙයාව පැස්කල් වලට පරිවර්තනය කිරීම කරගන්න. දැන් මෙතනදී ඕගලන්ට පේනවා x කියන කෙනා බිංදුවෙන් පටන් අරන් තියෙනවා. ඊළඟට x කියන කෙනා යම් කිසි ආකාරයකින් ඉන්ක්‍රීස් වෙනවා. එක බැගින් ඉන්ක්‍රීස් වෙනවා. 10 දක්වා ඉන්ක්‍රීස් වීම සිද්ධ වෙනවා. දැන් අපි මේක මතකේ තියාගෙන අපි මෙයත් එක්කම බලමු පැස්කල් එක්කෙනාව මැච් කරගන්න. ඔන්න මේ තියෙන්නේ අපි ලියපු සූඩෝ කෝඩ් එක උදාහරණයට. ඒත් මෙයාට මම අරගන්නවා පැස්කල්. හරි. right දැන් මෙතන try කරන්නේ මගේ සූඩෝ කෝඩ් එකට අදාළව තියෙන පැස්කල් එක ලියා ගන්න. දැන් හැමෝම ඕගලන්ගේ සූඩෝ කෝඩ් එක ගාවට පෙරලා ගන්න. right මොකද මේ සූඩෝ කෝඩ් එක මැච් කරගන්න දෙයක් උවමනයි අපිට. right හරි. මම මේ ප්‍රෝග්‍රෑම් එකේ නම මේ විදිහට ටෙස්ට් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඉන්පුට් අවුට්පුට් ඉන්පුට් කම අවුට්පුට් එක තියෙනවා සෙමිකෝලන් එක දාලා. මම මෙතන තියෙන මේ දේවල් ටික අස් කරගන්නවා. right මට අවශ්‍ය වෙන්නේ එකේ ඉඳලා 10 දක්වා එන මගේ නම්බර්ස් ටික පෙන්න ගන්න. right එහෙමනම් අපි මේ සූඩෝ කෝඩ් එකට අදාළව කතා කරොත් x කියන කෙනා බිංදුවයි. දැන් මේ x කියන කෙනා බිංදුව කියලා මෙතන ඉනිෂියලයිස් කරාම 4 එකේ x කියන කෙනාව ඉනිෂියලයිස් කරන්න 4 එක ඇතුළෙම තැනක් තියෙනවා නේද? අපි පාවිච්චි කරපු දැන් අපි කතා කරපු ආකාරය ගත්තොත් 4 එකේ. දැන් මේ 4 x සමානයි 10 කියන එක එතනම අපිට ඩිෆයින් කරන්න පුළුවන්. හැබැයි මේ ඩිෆයින් කරන කෙනා එකින් එක වැඩි වෙන ආකාරයේ කෙනෙක්. එහෙම තැනකට විතරයි මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ සූඩෝ කෝඩ් එකට අපිට 4 පාවිච්චි කරන්න පුළුවන්. මොකද x බිංදුවෙන් පටන් අරගෙන මෙතන කියලා තියෙනවා එකින් එක වැඩි වෙනවා කියලා. right ඒ වගේම තමයි අපිට මෙතන මේ උවමනා වෙන variable එක තමයි අපේ program එකට අදාළව ගත්තොත් x මම x කියන කෙනා integer එකක් කියලා මුලින්ම හඳුන්වලා දෙනවා. ඔන්න ඊට පස්සේ මම අරගන්නවා මගේ loop එක පාවිච්චි කරන්න. right හරි මම මෙතන පාවිච්චි කරනවා 4 x colon equal 0 to 10. දැන් මට අවශ්‍ය වෙන්නේ බිංදුවේ සිට 10 දක්වා තියෙන ටික පෙන්නන්නනේ. ඒතර මම බොහොම සරලව කියනවා 4x 0 to 10 අරගන්න කියලා. ඊට පස්සේ මම do කියන කීවර්ඩ් එක පාවිච්චි කරනවා.
ඊළඟට මම කරන්න ඕනේ ඇත්තටම 0.1 2 කියලා 10 වෙනකන් අගයන් පෙන්වන්න අවශ්‍ය දෙයක් නෑ. ඒතකොට 0.1 2 කියලා 10 වෙනකන් වෙනස් වෙන එක්කෙනෙක් ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. එයා තමයි x. එහෙනම් මට සරලවම කියන්න පුළුවන් නේද? right ln එක ඇතුලේ value of x කියලා දාලා මං කිව්වොත් x කයාගේ පෙන්වන්න කියලා. right එතකොටත් මේ කියන කාර්යය සිද්ධ වෙනවා. දැන් බලන්න මේ සූඩෝ කෝඩ් එක කොච්චර පොඩි වුණාද කියලා right. මෙතන තියෙන සූඩෝ කෝඩ් එකේ තියෙන්නේ ආරම්භ කරන්න x සමානයි 0 කියලා ගන්න x යගේ පෙන්නන්න x යගේ 10ට අඩුද x කට එකක් එකතු කරන්න ඊට පස්සේ ලූප් එක ඇතුලේ x යගේ පෙන්නන්න කියලා. දැන් මෙතන x සමානයි 0 කියන කෙනා කියන්නේ මෙයා මේ කියන රෙකෝඩ් එක ඊළඟට මෙතන තියෙන කන්ඩිෂන් එක සහ මෙතන තියෙන ඉන්ක්‍රිමන්ට් එක අපි මේ එක ෆෝ එක ඇතුලේ ලියලා තියෙනවා. බිඳුවෙන් පටන් ගන්නවා එකින් එක වැඩි වෙනවා 10 වෙද්දී ඉවර වෙනවා. right හරි. ඕක තේරුණාද කියලා මට පොඩ්ඩක් කියන්න. right තේරුම් නැති අය කවුරු හරි ඉන්නවා නම් ටක් ගාලා මට ඉන්ඩිකේට් කරන්න. හරි. එතකොට අපි කතා කරේ for loop එක ගැන. for එකේදී සාමාන්‍ය සූඩෝ කෝඩ් එක තැන් තුනක ලියවෙන දේවල් for එකේ අපිට එක තැනක ලියලා ඉවර කරන්න පුළුවන්. එතකොට initialize කරන්න පුළුවන්, ප්‍රාථමික අගය දෙන්න පුළුවන්, increment කරන්න පුළුවන් one by one එකින් එක. ඊට පස්සේ ඉවර වෙන සීමාව දෙන්න පුළුවන්. ඊළඟට මම පහළ ලියලා තියෙන්නේ right ln value of x colon x කියලා අරගෙන තියෙනවා. හරි. අපි මෙයාව run කරලා බැලුවොත් හරි. පේනවද වෙච්ච දේ? x කයාගේ බිඳුවේ ඉඳලා 10 වෙනකන් ටක් ගාලා print වුණා. දැන් එතකොට මේ බිඳුවේ ඉඳලා 10 වෙනකන් print උනේ කොහොමද? අපි ලියපු කෝඩ් එකට අදාළව. හරි. කන්ෆර්ම් කරන්න මට තේරුණාද කියලා? සර් ඔබතේ. සර් දැන් ඔතන අපි 10 වෙනකන් විතරනේ දැම්මේ. ඔව්. එතකොට ඒක අපි සර් 1000 100 වගේ දැම්මොත් එහෙම ඒ වෙනකන් print වෙනවද? yes ඒ වෙනකම්ම print වෙනවා. එයා කන්ටිනියු වෙලා ඒ වෙනකම්ම print වෙනවා. හරි. තේරුණාද? මට කන්ෆර්ම් කරන්න කට්ටිය තේරුණාද නැද්ද කියලා? ළමයි තේරුනේ නැද්ද? කවුරුත් කන්ෆර්මේෂන් එක ගෙව්වේ නැහැ. තේරුනේ නැත්තම් තේරුනේ නැහැ කියන්න. මම ආයෙ කියලා දෙන්නම්. right. හරි right. එතකොට මේ තියෙන්නේ ඔයගලගේ දෙවෙනි උදාහරණයට අදාළව for loop එක. හරි මේක ලියා ගන්නකෝ හැමෝම.
ඒ අදාළ ෆ්ලෝ chart එක ගාවින් ලියා ගන්න. අදාළ ප්‍රශ්නේ. ඒ කියන්නේ අදාළ ප්‍රශ්නේ තියෙන තැන. second example එක. හරි. ටක් ගාලා ලියා ගන්න. හරි මම ඔයගලන්ගේ සූඩෝ කෝඩ් පැත්තට චුට්ටක් යනවා ඊළඟට ඔයගලන්ට කරන්න පුළුවන් ප්‍රශ්නයක් චුට්ටක් බලන්න බලන්න හරි ඔයගලන්ගේ ෆ්ලෝ charts වලට අදාළව අපිට 4 එකකට අලුතෙන් උදාහරණයක් ලියා ගන්න වෙයි. හරි කමක් නැහැ. අපිට ෆ්ලෝ chart මතක් වෙන්නත් එක්ක අපි ඒක ටක් ගාලා කරන එක හොඳයි. හරි මේක ලියාගෙන ඉවරද?
හරි. අපි මෙන්න මේ flow chart එක ඇඳගමු. right? එක 4 එකට අදාළව තියෙන අලුත් flow chart එකක්. ඒකට flow chart එක අඳින්න දෙයක් නැහැ. මම ඇඳලාමයි තියෙන්නේ. මම ප්‍රශ්නේ සිංහල එකත් ලියන්නම්. right මේකට අදාළ සිංහල ප්‍රශ්නේ දුවල පුතාලා මේ 1 2 3 4 ඒවා ලියා ගන්න අවශ්‍ය නැහැ අපි hand trace කරනකොට දෙකපු එකක් right සිංහල ප්‍රශ්නේ මම මෙතනින් ලියනවා පරිශීලකගෙන් ලබා ගන්නා නම නැවත ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න මෙලෙස නම් 10ක් වරකට එක බැගින් පරිශීලකගෙන් ලබාගෙන එම නම් ප්‍රතිදානය කිරීමට ප්‍රදානය කළ යුතුයි කියලා ගන්න. ප්‍රතිදානය කළ යුතුයි. right එතකොට user ගෙන් නම් 10ක් වරකට එක ගානේ ගන්නවා ගන්න නම පෙන්නනවා. right සමන් කියලා දුන්නොත් සමන් කියලා පෙන්නනවා ඩිස්ප්ලේ එකේ. නිමල් කියලා දුන්නොත් නිමල් කියලා පෙන්නනවා ඩිස්ප්ලේ එකේ. ඒ වගේ නම් 10ක් අරගන්න ඕනේ. ඒ ගන්න 10ට අදාළව flow chart එක තමයි මම මේ ඇඳලා තියෙන්නේ. දැන් ඕගලන්ට කරන්න තියෙන්නේ මේ flow chart එකට අදාළව මුලින්ම ඔයගොල්ලෝ pseudo code එක ලියන්න ඕනේ. right ව්‍යාජකේතේ while වලින් ලියන්න. ඊට පස්සේ pseudo code එකයි flow chart එකයි පාවිච්චි කරලා Pascal වල for වලින් ලියන්න ඕන program එකක් ලියන්න ඕනේ. for පාවිච්චි කරලා කොහොමද program එක ලියන්නේ කියලා. right හරි. try කරන්න බලන්න. 5:37යි වෙලාව. මම ඔකට දෙනවා විනාඩි 10ක්. 5:47ට මම කතා කරනවා.
හරි ඉවරද? හරි අපි කතා කරමුද? අපි කොහොමද මේකට සූඩෝ කෝඩ් එක ලියන්නේ? ව්‍යාජකයේ තේ ලියන්නේ කොහොමද? ඒක ලේසි නේද? right අපි පාවිච්චි කරනවා begin නේද? begin right count කියන කෙනා 0 වලට assign කරනවා. අපි දැන් මේ ලියන්නේ pseudo code එක right pascal code එක නෙවෙයි. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ enter name display name count එක වැඩි කරන එක condition එක ඒ ටික තියෙන්නේ loop එක ඇතුලේ right ඒක නිසා ඕගලන්ට මේ set එකේ count එක 10ට අඩුද කියන එක මුලට අරගන්න පුළුවන් while count less than 10 right ඊළඟට then ඊළඟට අපිට කියන්න පුළුවන් enter a name ඊළඟට අපිට පුළුවන් එයාව display කරන්න කියන නේද display a name ඊට පස්සේ අපිට කියන්න පුළුවන් count equals count plus 1 ඔය තුන් දෙනා තමයි while එක ඇතුලේ ඉන්න කට්ටිය ඊට පස්සේ අපිට පුළුවන් end while කියන එක පාවිච්චි කරන්න එතකොට මේ loop එක ඉවර වෙනවා right එතකොට මේ loop එකට අදාළ කොටස තමයි while එකයි end while එක අතර තියෙන්නේ ඊට පස්සේ තියෙන අපිට end කරන්න පුළුවන් ওই විදිහට තමයි pseudo code එක ලියවෙන්නේ
දැන් මේක ඇතුලේ අපි අඳුන ගන්න ඕනේ for එක වගේ වැඩ කරන කෙනා කවුද? දැන් for කියලා මම කිව්වේ කවුද? counting loop එකක් කියලා කිව්වා නේද? එකින් එක වැඩි වෙන කෙනෙක් ගන්න පුළුවන්, එකින් එක අඩු වෙන කෙනෙක් ගන්න පුළුවන්. එහෙනම් එකින් එක වැඩි වෙන කෙනා තමයි මේ ඉන්නේ. එහෙනම් මෙයාව අපිට for loop එකක් ඇතුලේ දාන්න පුළුවන් හේතුව තමයි condition එකේ බලන්නේ count කියන එකම තමයි. ඊළඟට මෙතන count එක initialize කරලා තියෙනවා. නැත්නම් count එක හඳුන්වලා දීලා තියෙනවා ප්‍රාථමික අගයක්. ඒතර අපිට අර කලින් උදාහරණයේ අපිට හම්බෙච්ච අවස්ථා තුනම මේකේ හම්බෙනවා නේද? count වලට අගයක් මුලින් දීලා තියෙනවා. count එක සම්බන්ධ කරලා condition එකක් තියෙනවා. count එක එකින් එක වැඩි වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේකට අදාළව Pascal code එක ලියා ගන්න. මම දැන් Pascal code එක කෝඩ් කරන්න කලින් මෙතනම ලියනවා. බලන්න ඕගලන්ට ඒක තේරෙනවද කියලා. කොහොමද කරන්නේ? Pascal code එකේ program තියෙන්න ඕනේ. program එකට නමක් තියෙන්න ඕනේ. මම නම අරගන්නම් name pro කියලා. input output තියෙන්න ඕනේ. semicolon එක තියෙන්න ඕනේ. ඊළඟට අපිට සිද්ධ වෙනවා variable ටික define කරගන්න නේද? එතකොට මට මෙතනදී variable විදියට හම්බෙනවා දේවල් දෙකක්. එකක් තමයි මේ count කියන variable එක. අනිත් එක තමයි මේ name එක enter කරගෙන අපි ආව display කරගන්න ඕනේ. ඒක නිසා name කියලා variable එකක්. කියන්නේ name එක අල්ලගන්න variable එකක් තියෙන්න ඕනේ. ඒක නිසා මං var යටතේ count කියන කෙනාව හඳුන්වලා දෙනවා integer එකක් විදිහට. ඊළඟට name කියන එක අපිට අරගන්න බෑ identifier එකක් විදිහට Pascal වල. මොකද එයා reserve word එකක්. ඒක නිසා මම මේක ගන්නවා fname කියලා. fname කියන එක නම් මම හඳුන්වලා දෙනවා string එකක් විදිහට. right. ඊළඟට තියෙන්නේ මට program එක ලියන්න. එහෙනම් මට begin එකක් පාවිච්චි කරන්න ඕනේ. right. ඊළඟට මම කියනවා මට කෙලින්ම for එක පාවිච්චි කරන්න පුළුවන් නේද? for count ගේ මූලික අගය 0යි 2 10 do. ඊළඟට ඒ කෑල්ල ලිව්වයින් පස්සේ මේ count එක initialize වෙනවා. count ගේ condition එක cover වෙනවා. count එකින් එක එකතු කරන්න කියන එකත් වැඩි කරන්න කියන එකත් count වෙනවා. ඒත් ඔයාගේ loop එක ඇතුලේ තව ඉතිරි වෙලා ඉන්නේ මෙන්න මේ දෙන්න. එහෙනම් ඒ දෙන්න අපි ලියන්න ඕන. නමක් enter කරන්න කියන්නේ නේද? display වෙන message එකක්. එහෙනම් මට ඒකට right ln එකක් අවශ්‍යයි. මම right ln එකක් අරගන්නවා. right ln මම කියනවා enter a name. එතකොට මේක පරිශීලකයා දැකපු ගමන් එයා නම enter කරනවා. එතකොට නම enter කරාම අපි නම read කරගන්න ඕනේ. නේද? මොකද නම අපි catch කරගන්න ඕනේ. මොකද ඉස්සරහට display කරන්න තියෙනවා. එහෙනම් මම මෙතන අරගන්නවා read ln එක. read ln මම එයාව කියව ගන්න කියලා කියනවා fname කියන කෙනාට. ඊට පස්සේ මං ආයි right ln එකක් දෙනවා. මොකක් කියලාද? your name is කියලා. your name is කියලා fname කියන කෙනාව පෙන්වන්න කියලා. right. එතකොට enter කරන part එක හරි display කරන part එක හරි. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. right. මම
දැන් මේ ඊට පස්සේ මට තියෙන්නේ නිකන් මේ එක එන්ඩ් කරන්න නේද? ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න තියෙන්නේ. ඔය විදිහට. හැබැයි අපි කලින් අවස්ථාවවලදී අපේ for එකට අපි පාවිච්චි කරේ එක ලයින් එකයි මතකද? මේ අපේ මේ for ප්‍රෝග්‍රෑම් එකේ අපිට තියෙන එක ලයින් එකයි. for ට අයිතිව තියෙන මේ right ln එක විතරයි. හැබැයි අපිට right ln හෝ මොනවා හරි statements මේ for loop එකක් ඇතුලේ හෝ වෙන මොකක් හරි data structure එකක්. ඒ කියන්නේ while වෙන්න පුළුවන්, if වෙන්න පුළුවන්. එක පේලියකට වඩා අයිති වෙනවා නම් ස්ට්‍රක්චර් එකකට. right? එතකොට අපිට සිද්ධ වෙනවා ස්ට්‍රක්චර් එක ඇතුලේ. ඒ කියන්නේ මේ for වගේ කෙනෙක් ඇතුලේ for වෙන්න පුළුවන්, while වෙන්න පුළුවන්, if වෙන්න පුළුවන්. ඒ කෙනා ඇතුලේ begin end කියලා පොඩි begin end couple එකක් පාවිච්චි කරන්න. එතකොට ඒ for එකේ පටන් ගැනීම සහ for එකේ අවසානය ඉදිරිපත් කරන්න. දැන් මෙතනදී මේ එක ලයින් එකක් තියෙනකොට for එකේ පටන් ගැනීමයි අවසානයයි ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. හේතුව එක ලයින් එකයි ඒකේ තියෙන්නේ. හැබැයි ලයින්ස් කීපයක් තියෙනකොට පැස්කල්ට අපි තේරුම් කරලා දෙන්න ඕනේ. for කියන එක්කෙනාව පටන් ගන්න මෙන්න මෙතනින් ඉවර වෙනකන් මෙන්න මෙච්චර ස්ටේට්මන්ට් ප්‍රමාණයක් තියෙනවා කියලා. අපි ඒකට පාවිච්චි කරනවා begin end කියලා couple එක. ඒ couple එක අපි අරගන්නකොට begin දානවා for loop එක ඇතුලේ end එක දානවා දේවල් ටික ලියලා ඉවරුණයින් පස්සේ කියන්නේ repeat වෙන ටික ඉවරුණයින් පස්සේ මතක තියාගන්න begin එකේ කෙලවරට semicolon එකක් නැහැ මේ end එකේ කෙලවරට semicolon එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ හැම statement එකකම අවසානයේ semicolon එක තියෙන්න ඕන. තේරුණාද? ළමයි කන්ෆර්ම් කරන්න. ඔව් ළමයි right හරි හොඳයි right දැන් අපි ඔක කෝඩ් කරමු right බලන්න මේක කෝඩ් කරනකොට වෙන දේ right ඔන්න අපි දැන් ඔයගොල්ලෝ ලියාගත්ත ප්‍රශ්නෙම තමයි කෝඩ් කරන්න හදන්නේ right මම මේකේ program name එක test program විදිහටම තියාගන්නවා මට අවශ්‍යයි count කියලා variable එකක් එයා integer ඊට පස්සේ මට උවමනා වෙනවා fname කියලා variable එකක් එයා string ඊළඟට මට begin end එක අවශ්‍යයි මගේ for loop එක වෙන්නේ for count colon equal 0 එයා පටන් ගන්නේ 0 වලින් to 10 sorry නම් 10ක් අරගන්න තියෙන නිසා 0 to 9 කියලා මම දෙන්න ඕන. අපි දන්නවා නේද වෙනසට එකක් එකතු වෙන ප්‍රමාණයකින් පුනර්කරණය සිද්ධ වෙනවා කියලා. එහෙනම් බිංදුව ඉඳලා 9ට අපි අරගන්නවා 0 to 9 do right දැන් අපි මේ for එකට අදාළව statement තුනක් ලියන්න යන නිසා මේ දෙන්නට අදාළව ඉන්න for එකට අදාළව තියෙන begin end එකක් ගන්නවා. ඔන්න begin ඔන්න end. මේක අතරමැද්දේ මේ දෙන්න අතරමැද්දේ ලියන දෙයක් අයිති වෙන්නේ කාටද මේ for loop එකට. ඒතර මෙයා begin උනායින් පස්සේ ලියන්න පුළුවන් right ln enter a name.
right ඊළඟට මේක දැක්කම user නමක් input කරනවා ඒක අපි readLN කරගන්න ඕන මම readLN කරනවා fname කියන කෙනාට ඊළඟට අපි පාවිච්චි කරනවා නමක් enter කරා ඒ නම කියවගත්තා ඊළඟට enter කරපු නම තමයි අපි display කරන්නේ. එතකොට right ln එකේ එනවා your name is කියලා කමාවක් දාලා මම කියනවා fname වලට කියවගත්ත එක මෙතනට පෙන්වන්න කියලා. right එතකොට මෙන්න මේකයි ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ මේක මම ගිය සතියේත් කිව්වා for එක යටතේ එක ස්ටේට්මන්ට් එකකට වඩා තියෙනවා නම් begin and end එකකින් සීමා කරන්න ඕනේ. දැන් අපි මේක run කරලා බැලුවොත් ඔන්න නමක් ඉල්ලනවා. මම දෙනවා සමන් කියලා. දැක්කද? your name is සමන් කියලා වටනා enter a name කියලා ආයි ආවා. මම දෙනවා කමල්. your name is Kamal enter a name. මම දෙනවා සුනිල්. your name is Sunil enter a name. මම දෙනවා ගීතා. name is Geeta enter a name. මම දෙනවා සීතා. name is Sita enter a name. මම දෙනවා පසින්දු. your name is පසින්දු enter a name. මම දෙනවා ගිහාන්. right your name is Gihan enter a name. kita මොනවද දෙන්න පුළුවන් නේද සාන්ත නිරූපා සාන්දලි පොඩි ගැටලුවක් තියෙනවා ගැබ් බලමු නිහාල් yes නිහාල් නෙවෙයි සඳලි ගාවින් ඔයගලන්ගෙන් ප්‍රශ්න අහන එක නතර කරා පේනවද මම මේ නිහාල් කියලා ටයිප් කරේ මම මේක ඉන්පුට් එක මොකක්ද කියලා හරියට බැලුවේ නැහැ your name is සඳලි කියන එකට පස්සේ enter name එකක් ඉල්ලන්නේ නැහැ එතකොට මෙතන ඇවිල්ලා තියෙනවා සඳලි නිරූපා ශාන්ත ගිම්හාන ගිහාන් පසින්දු සීතා ගීතා සුනිල් කමල් right එතකොට අපිට 10ක් count වෙනවා right 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි ඔව් 10ක් count වෙනවා ඒතර ඔය විදිහට ඔයගලන්ට පුළුවන් for loop එකක් handle කරගන්න දැන් ඔයගොල්ලෝ දන්නවා එකකට වඩා වැඩිපුර statement එනකොට ඔයගලන්ට පුළුවන් ඒක මේ වගේ පොඩි begin end එකක් ඇතුලේ ලියලා පෙන්න ගන්න. හරි. ඔක ලියා ගන්නකො කට්ටිය. ඊට පස්සේ අපි while do එක ගැන කතා කරමු. while do එකෙන් ඔයගලන්ට ඕන තරම් practical කරන්න පුළුවන්. මේක ලියා ගන්න මම විනාඩි 2ක් දෙන්නම්.
හරි. ඉවරද? ළමයි කන්ෆර්ම් කරන්න ඉවරද? ළමයි තාම ලියන අය ඉන්නවද? right okay. හරි. දැන් අපි කතා කරන්න හදන්නේ ඔයගලන්ට බොහොම සමීප කෙනෙක් ගැන. right. එයාගේ නම තමයි while do. දැන් මේ while do කියලා කියන්නේ ඕගොල්ලෝ සූඩෝ කෝඩ් වල ලියපු while එක වගේමයි. කිසිම වෙනසක් නැහැ. එකම වෙනස තියෙන්නේ සූඩෝ කෝඩ් එකේ ලියපු while එකට end while එකක් තිබුණා. මෙයාට end while එකක් නැහැ. right. බලන්න while ලියවිලා තියෙන විදිය මේ පේනවද උදාහරණ? while number larger than 0 do. right. ඔහොම තියලා තියෙනවා නම් ඒකේ වෙන දේ තමයි මේ කියලා තියෙන්නේ number කියන විචල්‍යයගේ ධන නම් පමණක් පුනර්කරණය සිදු වෙයි. දැන් මේ while කියන එක්කෙනාගේ එක විශේෂත්වයක් තමයි ඒක. මේකතන කියලා තියෙන while එකේ කියලා තියෙන කොන්දේසිය සත්‍ය විය යුතුයමයි while එක ඇතුළට එන්න. මේක සත්‍ය නොවුනොත් while එක ඇතුළට එන්නේ නැහැ. නිකම්ම while එක එන්න වෙනවා. ඒ වගේම තමයි අර for වලදී අපි පාවිච්චි කරපු දේත් මෙතනදී මතක තියාගන්න. කියන්නේ අපි එක ස්ටේට්මන්ට් එකකට වඩා පාවිච්චි කරනවා නම් අපිට begin and end කියලා දෙන්නෙක් පාවිච්චි කරන්න ඕනේ මේගොල්ලන්ගේ ස්කෝප් එක නැත්තම් while ට අයිති මොනවාද කියන එක පෙන්නගන්න. right. ඔය එකම මම repeat until ගැනත් කතා කරනවා මොකද repeat until while දෙන්න එක ළඟ යන දෙන්නෙක්. දැන් repeat until කියලා කියන්නේ iterative structure එකක් පුනර්කරන ව්‍යුහයක්. එතකොට මේ repeat until එකේදී දැන් අපි for වල අපේ condition එක අපි define කරේ මුලින්. while වලත් අපේ condition එක define කරේ මුලින්. හැබැයි repeat until වල condition එක define වෙන්නේ structure එකේ අන්තිමට. right. ඒක නිසා මේ repeat කියන කෙනා හම්බුනාම එයා ඇතුලේ තියෙන මෙන්න මේ statements පළවෙනි වතාවට අනිවාර්යෙන් execute වෙනවා. මොකද repeat කියන වචනේට පස්සේ කොන්දේසියක් check කරන්න නැහැ. ඒක නිසා ඒක අනිවාර්යෙන් repeat වෙනවා. නැත්තම් අනිවාර්යෙන් එක වතාවක් execute වෙනවා. වෙලා තමයි very first time එකට නැත්තම් පළවෙනිම වතාවට condition එක මෙතන check කරන්නේ. ඒතර මේ condition එක සත්‍ය නම් නැවත repeat වෙන්නේ නැත. repeat වෙන්නේ නැහැ. ඒ condition එක අසත්‍ය නම් තමයි repeat වීම සිද්ධ වෙන්නේ. ඕක විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ repeat until කියන කෙනාගේ until කියන තැන ලියන condition එක කොන්දේසිය සත්‍ය කෙනෙක් වුණොත් පුනර්කරණය වෙන එක නතර වෙනවා. අසත්‍ය කෙනෙක් වුණොත් තමයි පුනර්කරණය සිද්ධ වෙන්නේ. හරි. right. පැහැදිලිද? මේ බලන්න මෙතන මේගොල්ලෝ අරගෙන තිනවා සම් බිඳුවයි repeat until sum less than 50. ඒ කියන්නේ sum කියන කෙනා 50 වෙනකන් මේ ටික ඕකේ වෙනවා. ඒතර මෙතන repeat sum කියන කෙනා 5ට එකතු කරන්න කියලා තිබුණා. බිඳුව 5ට එකතු කරාම 5යි. right ln sum 5 කියන එක ලියනවා. ඊට පස්සේ check කරලා බලනවා 5 කියන කෙනා කුඩාද 50ට වඩා. right. එහෙම බලපු ගමන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ condition එක true. එහෙනම් අතර වෙනවා කෙලින්.
මොකද කන්ඩිෂන් එක false නම් තමයි නැවත මේ දේවල් ටික සිද්ධ වෙන්නේ. right දැන් මේ පළවෙනි උදාහරණය බලන්නකෝ. ඒකේ තියෙනවා count එක බිඳුවයි repeat කරන්න right ln Pascal count equal count plus 1 until count larger than 5. count කියන්නේ බිඳුවයි බිඳුවට එකක් එකතු වුණාම පටන් ගන්නකොට count එක බිඳුවයි repeat කරන්න කියලා තියෙනවා. ඒක නිසා repeat වෙනවා right ln Pascal කියලා ලියවෙනවා. count එකට අගයක් එකතු වෙනවා. එකක් එකතු වෙනවා. ඒතර count එක 2 වෙනවා. එතකොට මෙතන අහන condition එක තමයි until count larger than 5. ඒතර count කියන කෙනා මේ මොහොතේ 2යි කියලා අපි දන්නවා. මෙතනින් 2යි කියලා වැටෙනවා. එතකොට මෙතන තියෙන count larger than 5 කියන කෙනාව සත්‍ය වෙනවද අසත්‍ය වෙනවද? count කියන කෙනා දැනට තින්නේ 2. එතකොට 2 කියන කෙනා විශාලයි 5. ඒ කියන්නේ condition එක අසත්‍යයි. condition එක අසත්‍යයි කියන්නේ නැවත වතාවක් මේ දෙන්නව සිද්ධ කරගන්න පුළුවන්. right Pascal කියලා ලියන්න පුළුවන්. count එකේ වැඩි කරන්න පුළුවන් එකකින්. right නැවත බලනවා. නැවත ගිහිල්ලා ආයි Pascal කියලා ලියනවා. count එකකින් වැඩි වෙනවා 3යි. 3 කියන කෙනත් 5ට වඩා විශාල නැහැ. එතකොට මේ කියලා තියෙන දේ වැරදි. 3 විශාලයි 5 කියලා කියලා තියෙන්නේ. වැරදි නිසා නැවත වෙනවා. 4 වෙනි තාට Pascal එනවා. ඒ වතාවෙත් එයා try කරනවා. මොකද උත්තරේ වැරදි තාම. එතකොට අදාළ දේ print වෙනවා. ඊට පස්සේ count එක 5 බවට පත් වෙනවා. එතකොට 5 විශාලද 5ට වඩා නැහැ. 5 5ට සමානයි. ඒක නිසා පුළුවන් මේ iteration එක එතනින් නතර කරන්න. හරි. while do එකයි repeat until එකයි තේරුණාද? confirm කරන්න. while do එකයි repeat until එකයි තේරුණාද? ඔව් ළමයි. තේරුණා සර්. right. අනිත් අය හරි. right. දැන් මම පෙන්නනවා අපේ පළවෙනි උදාහරණේ කොහොමද while do එකකින් කරන්න කියලා. right. මොකක්ද අපේ පළවෙනි උදාහරණේ? right. මේ තේකොළ ප්‍රශ්නේ නෙවෙයි. ඊට පස්සේ අපි කරපු එක නේද? මෙන්න මේක. හරි. මෙතන අපි පාවිච්චි කරේ මොකද්ද? අගයක් ලබා ගන්න ඒක දෙකෙන් ಗುಣ කරලා පිළිතුරු ප්‍රදානය කරන්න. බිඳුව හරි ඍණාගයක් හරි දෙනකන් ඕක සිද්ධ වෙන්න ඕනේ. දැන් මෙතන තමයි අපි අපේ සූඩෝ කෝඩ් එක ලිව්වේ නේද? ඔයගලන්ගේ සූඩෝ කෝඩ් එක මේ වෙනකොට පොතේ තියෙනවා. දැන් අපි බලමු මේ සූඩෝ කෝඩ් එක while එකත් එක්ක මැච් කරන්න. right ඔන්න මම කෝඩ් කරන්න ගන්නවා. මම මගේ ප්‍රෝග්‍රෑම් එකේ නම ටෙස්ට් ප්‍රෝග්‍රෑම් කියලාම තියෙනවා. ඉන්පුට් අවුට්පුට් එක සෙමිකෝලන් එක දැම්මා. අපිට variables කීයක් විතර ඕන වෙයිද? කො බලන්න. value කියන variable එකක් ඕනේ. value එක අල්ල ගන්න ඕනේ. ඔව් ඊට අමතරව answer එක අපිට අරගන්න ඕනේ. answer කියලා variable එකක් ඕනේ. right හරි. අපි ඒක define කරගමු. මම මෙතන value එක කියන එක ගන්නවා integer ඒ වගේම total එක අපිට ඕනේ.
නෑ answer කියන එක නේද? answer කියන එක තියෙනවා. ඒ දෙන්නම integer. මෙයාවත් භාවිතා කරන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් භාවිතා කරන්න ඕනේ නැති කෝඩ් එකක් පොඩි මොහොතකට නතර කරගන්න පුළුවන් මේ කමෙන්ට් එකක් කියදී. කමෙන්ට් එකක් යොදනවා කියලා කියන්නේ එයා ප්‍රෝග්‍රෑම් එකට එක්සිකියුට් වෙන්නේ නැත. right? හරි. එතකොට මම දැන් අරගෙන තියෙනවා value and answer කියන කට්ටිය integer වලට. දැන් අපි මේ while එක පාවිච්චි කරන්නයි හදන්නේ. ඔන්න මම මේ ටික අස් කරනවා. හරි. එතකොට මූලිකව සිද්ධ වෙන්න ඕන දේ value එකක් ගන්න කියලා තියෙනවා. value එක බිඳුවකට විශාල නම් දෙකෙන් වැඩි කරලා display කරන්න කියලා තියෙනවා. එහෙනම් right ln එකක් එන්න ඕනේ. enter a number. right. එතකොට enter කරන number එක enter කරන number එක අපි read කරගන්නවා මෙන්න මේ value කියන එකනට. value. ඊළඟට අපි මොකද කරන්නේ? ඒ අරගත්ත value එක දෙකෙන් ගුණ කරගන්නවා. දෙකෙන් ගුණ කරපු answer කෙනෙකුට පෙන්වන්න කියලා තියෙනවා. එහෙනම් මෙතන මං answer කියන එකනට assign කරනවා value කියන කෙනා දෙකෙන් ගුණ කරලා. right. ඊළඟට මට තියෙන්නේ answer එක display කරන්න. එතකොට මෙතන ලියන්න පුළුවන් output is කියලා මට පුළුවන් මෙතනට පෙන්වන්න answer එක. right. හරි. අපි run කරලා බලමු. enter number. මම 2 කියලා දුන්නොත් output is 4 කියලා එනවා. enter කරොත් ඉවර වෙනවා. right. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේක iterate කරගන්නනේ. දැන් මෙහෙම ලිව්වම iterate වෙන්නේ නැහැ. iterate කරගන්න නම් අපිට ඕනේ මේ කියන statements ටික while එකක් ඇතුළට දාගන්න. එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් while do එකද සර්? while do එකක්. while එකේ අපි දෙනවා මොකද්ද අපේ condition එක? minus හරි 0 හරි දෙනකම්. එහෙනම් අපි enter කරන number එක තමයි අපි check කරන්න ඕනේ. එහෙම වුණොත් මෙතන while දාන එකේ ගැටලුවක් වෙනවා. මොකද number එකක් මුලින්ම enter කරන්නේ මෙතනදී. එහෙනම් මෙයාට පස්සේ තමයි අපි check කරන්න ඕනේ නේද? while number larger than 0. එහෙම තමයි අපි positive number එකක්ද කියලා check කරගන්න. ඊළඟට do එයා යටතේ අපිට පුළුවන් මේ ටික ලියන්න. දැන් මේ ටික ලියන කොටත් ඕගලන්ගේ ඔළුවට එන්න ඕනේ. මේ කියන්නේ එක පේලියකට වඩා වැඩි මෙතන. ඒ කියන්නේ අපිට while එකට අදාළව begin එකක් end එකක් පාවිච්චි කරන්න පුළුවන්. right. ඔය begin end එක ඇතුළට
මම පාවිච්චි කරනවා මගේ කෝඩ් එක. හරිනේ සර් එතකොට. ඔව් දැන් අපි මෙයාව රන් කරමු. sorry මෙතන number නෙවෙයි එන්න ඕනේ value. අපි මේ value කියන එකට නේ read කරගත්තේ. මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා. අපි මේ read ln value කියන එක මෙතන නෙවෙයි එන්න ඕනේ. number එක enter කරාම එනද. හරිද? right. දැන් මේක හරිද? මේකේ තියෙන පොඩි අඩුපාඩුවක්. මොකක්ද අඩුපාඩුව? කියන්න බලන්න. මේ කෝඩ් එකේ අඩුපාඩුවක් තියෙනවා. අපේ උවමනාව මේක හරහා ඉෂ්ට වෙන්නේ නැහැ. අපි මේක රන් කරලා බලමු. ඒතර ඔයගලන්ට අඩුපාඩුව පේනවා. enter number 2 කියලා දෙනවා. output is 4 කියලා දිගටම යනවා. මේ නතර ඒක සර් දාන්න ඕනේ වෙන තැනකට නේද? එහෙම යන එකට හේතුව නතර නොවෙන්න හේතුව අපිට ඕනේ එක සැරයක් පෙන්නලා නතර වෙන්නනේ. එක සැරයක් පෙන්නලා නතර වෙන්න නෙවෙයි එක සැරයක් පෙන්නනවා ඊට පස්සේ තව අංකයක් අපෙන් ඉල්ල ගන්න ඕනේ. අපි දෙන අංකයේ දෙගුණයනේ පෙන්වන්න ඕනේ. එතකොට අපි මෙතනින් අංකයක් ඉල්ල ගත්තා. එයාව මේකට රීඩ් කරගත්තා. රීඩ් කරපු එකනා බිඳුවට ලොකුද කියලා බැලුවා. ඊට පස්සේ ආන්සර් එක දෙකෙන් ගුණ කරා output එක දුන්නා. අපි ආයෙත් නම්බර් එකක් ඉල්ලලා නැහැ. ඊට පස්සේ එතකොට පරාසය දෙන්න ඕනේ නේද? පරාසයක් කියලා එකක් එන්නේ නෑ පුතේ. පරාසය වෙන්නේ අපි බිඳුව දෙනකන්. ඒක කොයි වෙලාවෙ අපි දෙයිද දන්නේ නැහැ. මෙන්න මෙතන අපි නැවත මෙන්න මේ දෙන තියන්න ඕනේ. නම්බර් එකක් දෙන්න ඒ වැලියු එක රීඩ් කරගන්න. එහෙම තිබ්බම තමයි නැවත ආයේ මෙතනට ගිහිල්ලා වැලියු එක දෙකෙන් වැඩි කරලා එයාව අවුට්පුට් කරන්න. right මේ බලන්නකො මෙයා රන් කරාම enter number 2 output is 4 enter a number 4 output is 8 enter a number 5 output is 10 enter a number 9 enter a number 100 output is 200 ඔය විදිහට positive numbers මම provide කරනකම් මේකේ multiplication එක බලා ගන්න පුළුවන්. මං 0 or negative number එකක් දැන් නෙගටිව් නම්බර් එකක් දුන්නොත් ඔක වෙන්නේ නැද්ද? negative number එකක් දුන්නොත් නතර වෙන්න ඕනේ. මොකද අපි කියලා තියෙන්නේ positive නම් කරන්න කියලා. මේ බලන්න මම බිඳුව දුන්නොත් එනදී බිඳුව දුන්නොත් මුකුත් දෙන්නේ නැහැ නතර වෙනවා. මම මේක රන් කරලා negative number එකක් දුන්න බාන වෙනදී. මං 1 කියලා දුන්නොත් 2 output වෙනවා. ඍණ 2 කියලා දුන්නොත් මුකුත් වෙන්නේ නැහැ නතර වෙනවා. හරි. අපිට ඒකත් හදන්න බැයිද ඍණ වලිනුත් ගුණ වෙන විදිහට? පුළුවන්. ඔයාට මේ වැලියු එක ඔයා එහෙනම් නතර කරන ස්පෙસિෆික් විදිහක් කියන්න ඕනේ. කීය දුන්නමද නතර වෙන්නේ? එතකොට ධනාවත් දෙකෙන් ගුණ කරලා පෙන්නන්නත් පුළුවන් ඍණාවත් දෙකෙන් ගුණ කරලා පෙන්නන්න පුළුවන් මෙතනින්. ඒතර අපි බිංදුව දුන්නම නතර වෙන විදිහ හදන්න පුළුවන්. එහෙනම් වැලියු එක not equal 0 කියලා අරගන්න ඕනේ. not equal 0 නම් මේ ටික කරන්න කියලා ගන්නවා. එතකොට equal 0 වෙච්ච ගමන් ඔයගලන්ගේ loop එක නතර වෙනවා. not equal 0 වෙලා තියෙනකම් loop එක continue වෙනවා. not ඒක දාන්න not equal එක දාන්න කොහොමද? not equal එක ඔයගලන්ගේ පොතේ තියෙනව නේද? angle brackets දෙක පාවිච්චි කරලා මූණට මූණ දාලා. අර operators වල තිබුණේ. මතකද? මෙන්න මෙතන. මේ තියෙන්නේ. මේ තියෙන not equal. හරි. right. මේ program එක ලියා ගන්න. එතකොට ඔන්න අපි structure කියන්නේ repetition structure වල විදි දෙකක් ඉවරයි. for එක ඉවරයි while එක ඉවරයි. do එක ඉවර repeat until එකත් අපි කතා බහ කරා. ඒක එක practical එකක් කරලා අපිට පුළුවන් පාඩම ඉතිරි වෙලා තියෙන්නේ arrays සහ procedures විතරයි. ඒ දෙක ඉවර කරගත්තම් පාඩම ඉවර වෙනවා. right අපි ටිකක් දිගට ආව පාඩම කාලයත් එක්කත් පොඩ්ඩක් හැපි ඉක්මනට ඊළඟ පාඩම් ටිකටත් යන්න ඕනේ නේද? අගෝස්තු ඉවර වෙනකොට සිලබස් ඉවර කරගන්න හිතාගෙන ඉන්නේ අපි. බලමු. නේද සර්? ඔව් පුතේ. මේ කොළවසර පළවෙනි වාරේ භාගයකොත් කියයිද?
මේ වෙනකොට සමහර ඉස්කෝලවල තියෙනවා. right ඉතින් සමහර විට තියන්න පුළුවන් සමහර විට නොතියන්න පුළුවන් ඒක ලොකුවට ප්‍රෙෂර් වෙන එකක් නැහැ. මොකද අපි ක්වොරන්ටයින් තත්ත්වයට හිටපු නිසා. නමුත් ඊළඟ සැරේකට අපි හොඳට ලෑස්ති වෙන්න ඕනේ. right ඒක ගොඩක් වෙලාවට 10 අවසර දේවල් තමයි උතන්ට එන්නේ ගොඩක්. මේ පාර පේපරේ ගොඩක් ලේසි නේද? ඔව් ඒක කියන්නේ ලේසි කියන්නේ මෙහෙමයි ඒක සාමාන්‍යයි. ලේසිම කියලා කියන්නත් බෑ සාමාන්‍යයි. මේ පේපර් එකට සාමාන්‍යයෙන් අර ඉන්පුට් අවුට්පුට් ඒව සම්බන්ධයෙන් ගොඩක් එනවනේ. ඕක පුතේ මෙහෙමයි. අපි ගෙදර කියන්නේ ඉස්කෝලේට අදාළව හදනකොට පේපර් එකේ දේවල් ටික පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් O level වලදී මේ දේවල් ටික බැලන්ස් එකේ ඔයගලන්ට හම්බෙයි. හරි ඉවරද මේක ලියලා? ඔව් සර්. හරි අනිත් අය කන්ෆර්ම් කරන්න ඉවරද? හරි දැන් අපි මේකටම මේ ප්‍රෝග්‍රෑම් එකම repeat until පාවිච්චි කරොත් වෙන දේ මොකද්ද? while එකේ repeat until එකේ තියෙන වෙනස මොකද්ද? while එකේ condition එක සත්‍ය නම් ඒකේ යටතේ තියෙන ටික සිද්ධ වෙනවා. repeat until එකේ කොන්දේසිය අසත්‍ය වෙන්න ඕනේ. ඒකේ යටතේ තියෙන ටික සිද්ධ වෙන්න. එහෙනම් මට මෙයාවම repeat until වලට මාරු කරනවා නම් එහෙම මාරු කරොත් අපිට හම්බෙනවා මෙතන repeat මේ යට තැන until. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තව පොඩි දෙයක් notice කරන්න ඕනේ. දැන් repeat until එක ලියනකොට මෙතන ලියලා තිබ්බනේ repeat until එකක්. මේ බලන්න. repeat until එක ලිව්වම මේ පේනවද? repeat until එකේ තියෙනවා statements දෙකක්. ඒකට begin එකකුයි end එකකුයි පාවිච්චි කරලා තියෙනවද? නැහැ. ඇයි පාවිච්චි කරලා නැත්තේ? මොකද මෙයාගේ start එක structure එකෙන් පෙන්නනවා repeat කියන වචනේ. end එක until කියන තැනින් පෙන්නනවා. දැන් while වල එහෙම end එකක් පෙන්නුවේ නැහැ නේද? while වල start එක විතරයි. for වල start එක විතරයි. මෙයා විතරයි. කොතනින්ද ඉවර වෙන්නේ කියන එක recognize වෙන්නේ නැහැ. හොයාගන්න බෑ. ඒක නිසා අපිට මේ begin end එක පාවිච්චි කරන්න වෙනවා. හැබැයි repeat until තියෙනකොට මේ begin end එක පාවිච්චි කරන්න ඕනේ. ඔන්න බලන්න මම මේකම repeat until වලට change කරනවා. මම මෙතන repeat කියන වචනේ පාවිච්චි කරනවා. repeat මෙතන පාවිච්චි කරනවා until. එතකොට තර until දාලා අර බිඳුවට හරි කුඩා නම් හරි කියලා දෙන්නේ. අන්න right. එතකොට අපේ condition එක while වල දාපු එකේ ප්‍රතිවිරුද්ධ එක්කෙනා බවට පත් වෙනවා. එහෙනම් අරගන්න ඕනේ කවුද? මෙතනට අරගත්තේ කවද? value. value අපි කියන්න ඕනේ අපි කලින් අරගත්තේ value කියන එක larger than 0. එහෙනම් මෙතන එන්න ඕනේ less than or equal 0 කියලා එන්න. right. ඒ කියන්නේ සර් විදිහට තියෙනකන් ඕක කරගෙන යන්න කියලා නේ කියන්නේ. ඔව් ඒ කියන්නේ බිඳුවට අඩු වෙලා නම් බිඳුවට අඩු වෙන්නම් කරන්න. right sorry බිඳුවට අඩු වෙන්න නෙවෙයි මේ condition එක false වෙන්න ඕනේ. බිඳුවට අඩු නෙවෙයි නම් සිද්ධ කරගෙන යන්න. බිඳුවට අඩු හෝ සමාන නැද්ද කරගෙන යන්න. කියන්නේ වෙන විදිහින් කියනවා නම් බිඳුවට අඩු හෝ සමාන වෙන තුරු until කියලා කියන්නේ අපි තුරු කියන අදහසනේ තියෙන්නේ. එතකොට value එක බිඳුවට කුඩා හෝ සමාන වෙන තුරු මේ ටික iterate කරන්න කියලායි කියන්නේ. අපි බලමු මේක run කරලා. ඔන්න මම 2 දුන්නා output is 4. 5 දුන්නා output is 10. 7 දුන්නා
output is 14. බිඳුව දුන්නොත් අන්න නතර වුණා දැන් එන්න වෙනවා. right 6 දුන්නොත් output is 12. 9 දුන්නොත් output is 18. ඍණ 4 දුන්නොත් අන්න නතර වුණා ඉවර වුණා. right එතකොට ඕගොල්ලන් ගාව දැන් තියෙනවානේ while එක ලියපු example එක. අන්න එතනටම මේ repeat until එකත් ලියා ගන්න. එතකොට ඔයගලන්ට වෙනස තේරෙනවා. right හරි මේක ලියාගත්තයින් පස්සේ අපිට පුළුවන් අද session එක නතර කරන්න. right හරි repeat until එකත් ලියා ගන්න. ලියාගෙන leave වුණාට කමක් නැහැ. right හැමෝටම good night. අපි එතකොට මැයි මාසේ වෙනකම් නේද science class එක offline පටන් ගන්නකම් මේ class එක online යන්නේ මොකද නැත්තම් clash අපිට මේ ක්ලාස් එක මේ ටිකක් කලින් දැම්මොත් ඒ කියන්නේ කලින් කියන්නේ තව ටිකක් කලින් අවශ්‍යද? ඕ ටිකක් කලින් මට යන්න විදිහක් නෑ පුතේ. මොකද හේතුව මගේ 2023 ක්ලාස් එක ඉවර වෙන්නේ හරියටම 5ට. ඒ ඉවර වෙලා තමයි ඕගොල්ලන්ව අල්ලගන්නේ මම. right ඒක නිසා මේ ටයිම් එකට පොඩ්ඩක් අපිට සෙටල් වෙලා ඉන්න වෙනවා. වසන්තයේ ක්ලාස් එක 7ට පටන් ගන්නේ මම දන්න දරුවෙක්. හරි ඒක නිසා අපි මේ ටයිම් එකේ යන්න වෙනවා. right හරි ඕක ලියාගෙන ලීව් වුණාට කමක් නැහැ. right ලබන සතිය අපි ඔතන ඉඳලා කතා කරමු. හරි right okay thank you.